අයිබෝන් අදත් අපි සූදානම් ආරම්භ කරන්න පත්තර වේන්තුව. අයිබෝන් සූදාසනක් වේවා. අද ලෝක චොක්ලට් දිනය. පැණි රස දිනය, රස දිනය. ලෝකයේ විවිධ රටවල් තමන්ගේ ආර්ථික කටයුතු මෙහෙවන්නට යම් යම් කාරණා සිද්ධ කරගන්නවා. යම් යම් දවස් තෝරගන්නවා. ලංකාවටත් තියෙන තේ වලට වෙනම දිනයක් තියෙනවා. ඒ වගේම කෝපි වලට ලෝකේ වෙනම දිනයක් තියෙනවා. ජාත්‍යන්තර චොක්ලට් දිනයේ විදිහට 2009 දී තමයි අද දිනේ නැත්තම් ජූලි මාසේ 7 වෙනිදා දිනේ නම් කරලා තින්නේ. ජූලි 7යි කියලා කියන්නේ. ජූලි මාසේ 7 වෙනිදා ලෝක චොක්ලට් දිනය විදිහට නම් කරලා තිනවා වගේම ඔක්තෝබර් 28 පෙබරවාරි 11 ඒ වගේ වෙන වෙන දවස් ජූලි 11 මෙහෙම එක එක රටවල් Tamanගේ චොක්ලට් දිනය කියලා නැත්තම් චොක්ලට් කියන එක දෙවියන්ගේ ආශිර්වාදයක් නැත්නම් දෙවියන්ගේ රසක් දෙවියන්ගේ කෑමක් ඒක ඉතාමත්ම වැදගත් කියන එක අතීත කාලයේදී ලෝපුරා ජනතාව සමරන්න පටන් ගත්තා. චොක්ලට් වලට ඒ තරම් වටිනා කියන තැනක් දීලා තිබුණා. අපිත් ආසයි චොක්ලට් කන්න. ඒ වගේම චොක්ලට් තෑගි දෙන්න. අද දවස රසවත් දවසක් වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බලමු අද දවසේදී තොරතුරු කොහොමද කියලා. තොරතුරු රසවත් වෙනවා නම් තොරතුරු හොඳ වෙනවා නම් ඔබටත් මටත් සතුටින් ජීවත් වෙන්න හැකියාව ලැබේවි. ලෝකේ තත්ත්වය ගත්තොත් එහෙම අද පුවත්පත්වලත් සඳහන් කරලා තිනවා කොහොමද ලෝකයේ සිද්ධ වෙලා තියෙන්නේ ලංකාවේ සිද්ධ වෙලා තියෙන්නේ කියන එක. දිනුෂ හැමදාම උදේ අපිට ගෙනල්ලා දෙනවා විශේෂයෙන්ම කොරෝනා සම්බන්ධයෙන් අද අපි ඉන්න තැන කොතනද ලෝකයේ තැන කොතනද කියලා. ඒක ගොඩක් වැදගත් වේවි උදේ පාන්දරම අපි දැනගෙන තොරතුරු කතා බහ කරන එක. දිනුෂ. ඔව්. චොක්ලට් දිනය. චොක්ලට් දිනය කියලා කියවනේ. ඒ වගේම මේ ජාත්‍යන්තර මත ලෝක කෞතුකාගාර දිනයත් අද. ඒක අපි වෙනම කතා කරමු. චොක්ලට් ගැන කියපු නිසා චොක්ලට් තෑගි දෙන උදවිය කියලා බුද්ධික මතක් කරානේ. චොක්ලට් තෑගි දෙන්න හේතුව තමයි චොක්ලට් වලින් අපේ ඔය ආදරය දනවන හැඟීම් එහෙම නැත්නම් ආදරය උත්තේජනය කරන හෝමෝන වැඩි කරනවා. ඒක නිසා තමයි ඔය චොක්ලට් එහෙම දෙන්න කියලා කියන්නේ. හරිද? සූකිරි කන්දක් ගැලුවා මී පැණි කන්දෙන් කියලා එහෙම නැත්නම් සූකිරි ගඟුලක් ගැලුවා මී පැණි කන්දෙන් එහෙම වෙන්න පුළුවන්ද මේ කියන ප්‍රවෘත්ති දිහා බැලුවම හිතෙන්න පුළුවන්. වැබුද්ධික මේ අර ලෝක තත්ත්වය ගැන කියන්න කලින් ඊයේ මම එන්නත විද ගන්න ගියා. හරිද? මේ වැඩ ටික ඉවර කරලා 7:55ට විතර වගේ තමයි පොලිමට එකතු වුණේ. පැය 3ක් ඇතුළත දියතු වෙනදී වැඩි සිද්ධ වුණා. හරිද? රවුම් ගෙරවුම් එරවුම් නෑ හොඳට කතා කරා. හරිද? ඊට පස්සේ ඉතාම කාර්යක්ෂම වැඩි සිද්ධ වුණා. දැන් සාමාන්‍යයෙන් අර දියත උයනේ ඔබ දන්නවා වට දෙක තුනක් වගේ දඟර ගහලා පොලිම තිබුණා. හැබැයි කාගෙන්වත් එහෙම මැසිවිල්ලක් තිබුණේ නැහැ බුද්ධික. කාගෙන්වත් මැසිවිල්ලක් තිබුණේ නැහැ. ඒකට එක හේතුවක් තමයි හරි ලස්සනට ඒක කළමනාකරණය කරලා තිබුණේ. ඒ කියන්නේ අපි පොලිමට එකතු වෙච්ච වෙලාවෙ ඉඳලම පොලිම මූව් වෙන්න පටන් ගත්තා. ටික ටික ඉස්සරහට ගියා. ඒ කියන්නේ කාර්යක්ෂමයි. අනිත් පැත්තෙන් ගත්තාම කාටවත් විශේෂයක් නැහැ. ආය පෝලිම් පැනලා එනවා එහෙම නෑ පුදුම විනයක් තිබුණේ. ඒ විනයම රටේ තියෙනවා නම් කියලාත් හිතුණා. ඊළඟට හිටිගමන් ඔය ආරක්ෂක අංශයේ මහතුරු හමුදාවේ මහතුරු ඇවිදිනවා. ඇවිදලා අසනීප තියෙන උදවිය ඉන්නවා නම් දැඩි ආබාධ තියෙන වැඩිහිටියෝ ඉන්නවා නම් ඒ අය වෙනම ගිහිල්ලා කතා කරගෙන ගිහිල්ලා ඒගොල්ලොන්ට කලින් එන්නත විදලා ඒගොල්ලෝ වාඩි කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් ජනතාව මොනවද කතා කරන්න කියලා පොඩ්ඩක් කන් දෙක අහගෙන බලාගෙන හිටියා. කන් දෙක අරගෙන අහගෙන හිටියා. එතකොට කාගේවත් මැසිවිල්ලක් තිබුණේ නැහැ මේ පොලිමේ ඉන්න වෙනවා කියලා. හේතුව තමයි මිනිස්සු දන්නවා මිනිස්සු කියනවා එන්නත එක බිඳුවක්වත් නැති ලෝකේ රටවල් මෙච්චර තියෙද්දි අපි මේ පොලිමේ පැයක් දෙකක් හිටියට ගැටලුවක් නැහැ කියලා. අනිත් එක තමයි හරි ලස්සන කතාවක් කිව්වා. දැන් සෞඛ්‍ය අංශය මෙහෙම මේ වැඩ වර්ජනය කරපු නිසානේ හමුදාවට කරන්න සිද්ධ වුණේ මේ වැඩේ. හරිද? දිගට වැඩ වර්ජනය කරන්න කියලා. වැඩ වර්ජනය කරන්න කියලා විතරක් නෙවෙයි. දැන් සෞඛ්‍ය අංශවල අය ඒගොල්ලෝ කොහොම එන්නත විදගත්තා. ඒගොල්ලොන්ගේ නෑයෝ ගෙදර බල්ල පුස ඇරෙන්නේ ඉතින් ඔක්කොමල විදගත්තා. එහෙම කරලා සාමාන්‍ය මිනිසුන්ට විදින්න එන්නත ආපු ගමන් වැඩ වර්ජන පටන් ගත්තා. හරිද? මිනිස්සු ඒක දන්නවා. දිනෝෂ කියපු කතාවට දිනෝෂට චොක්ලට් කෑල්ලක් දෙන්න හිතනවා. දැන් දිනෝෂ කියන්නේ මාධ්‍යවේදියෙක්. ප්‍රවීණ මාධ්‍යවේදියෙක් කියලා කියන්න පුළුවන්. වසර ගණනාවක් තිස්සේ මේ මාධ්‍යත් එක්ක ඉන්නේ. දිනෝෂට තිබුණා අපි හැමදාම උදේට කතා කරනවා ශවෙන්ද්‍ර සිල්වා මහත්මයාට කෝල් එකක් දීලා මට වෙලාවක් දෙන්න කියලා ගිහිල්ලා මේක විද ගන්න තිබුණා. දිනෝෂත් පැය 3ක් ඉන්නවා මේ පොලිමේ. ඇයි එහෙම කරන්නේ? අපි අනිත් අයටත් ආදර්ශයක් දෙන්න ඕනේ. වෙන චොක්ලට්
බුද්ධික මේ ගෞරවය දිනූෂ අපි හැමතැනම තිබුණොත් සහ විනයක් තියෙන රටක් අපිට හදන්න පුළුවන්කම තිබුණොත් අපිට පුළුවන් නම් බැංකුවට ගියහමත් ඒ නිසි පරිදි ඉන්න අපි කියලත් මේ විශේෂයෙන් ආපු උඩින් පහත් වෙච්ච කණ්ඩායම් නෙවෙයි මේ විදිහට හැමෝටම මේක කරන්න පුළුවන් නම් තමන්ගේ වගකීම හැමෝටම දකින්න පුළුවන් නම් මේක තමයි සිදු විය යුත්තේ අපි ඔබට දිගින් දිගටම මතක් කරන්නෙත් ඒකයි 19 වන සියවසේදී මේ චොක්ලට් ගැනම කතා කරපු නිසා රසවත් කතාවක් කියපු නිසා 19 වන සියවසේදී චොක්ලට් තිබුණේ පානයක් විදිහට ඒ වගේම 1847 දී තමයි බ්‍රිතාන්‍ය ජාතිකයන් කිරි සහ බටර් දාලා චොක්ලට් කුට්ටි නිර්මාණය කරන්න පටන් ගත්තේ. චොක්ලට් ගැන ආස හිතෙන අයට අද හොඳ දවසක් නිසා චොක්ලට් ගැන ටිකක් හොයලා බලන්න. චොක්ලට් විවිධ රටවල් වල චොක්ලට් සම්බන්ධයෙන් කතා බහ කරාම ස්විට්සර්ලන්තයේ චොක්ලට් ගොඩක් රසයි කියනවා. නවසීලන්තයේ චොක්ලට් ගැන කතා කරනවා. විවිධ රටවල් වල චොක්ලට් සම්බන්ධයෙන් කතා බහ කරනවා. ලෝකේ සෑම තැනකම ආර්ථික, දේශපාලනික හා ආගමික ආදී වශයෙන් විවිධ ආතතින් පවතිනවා. අපිට චොක්ලට් කෑල්ලකින් ඒ ආතතිය නිමා කරගන්නට පුළුවන්. කොහොමද ලෝකේ තත්ත්වය එන්නත් විදීම සම්බන්ධයෙන්? හරි. එන්නත් විදීම සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. එන්නත් විදීම කියන වචන ආපු නිසා අර පෝස්ටුවක් තිබුණා විපක්ෂ කියන මිලිටරිකරණය නම් අපි දන්නේ නැහැ. හැබැයි අන්තිමට බෙහෙත් විදින්න උනේ හමුදාවට කියන. හරිද? එතකොට ලෝකේ තත්ත්වය මෙහෙමයි. අද වාර්තා කරනවා වර්ල්ඩොමීටර් වෙබ් අඩවිය. ඔවුන් වාර්තා කරන විදිහට 18 කෝටි 53,50,158ක් රෝගීන් වාර්තා වෙනවා. 40,08,460 දෙනෙක් මියදිලා. තත්ත්වය ඒකයි ලෝකේ. එතකොට ඊයේ දවසේ වෙද්දිත් 4,20,980ක් වාර්තා වෙනවා. එයින් 43,957ක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඉන්දියාවෙන් වාර්තා වෙන ප්‍රමාණයට වඩා දෛනික රෝගීන් සංඛ්‍යාව 62,504ක් බ්‍රසීලෙන් වාර්තා වෙනවා. ඊළඟට ඊයේ මරණ 7,792ක් වාර්තා වෙනවා. එයින් 930ක් ඉන්දියාවෙන් 1,787ක් වාර්තා වෙන්නේ බ්‍රසීලෙන්. දැන් බ්‍රසීලයේ තත්ත්වය එන්න දරුණු අතට එනවා කියලා පේනවා. ඒ අතරේ ලැම්ඩා ප්‍රභේදය පේරු රාජ්‍ය මුලින්ම හොයාගත්ත ලැම්ඩා ප්‍රභේදයත් රෝගී රටවල් 30කට ව්‍යාප්ත වෙලා තියෙනවා. අද ජාතික පුවත්පත් අතරේ ඒ පුවත් තියෙනවා අපි ඒ වාර්තා කරන්න කැමති. ලංකාවේ ඊයේ 934යි ආසාදිතයන් වාර්තා වෙන්නේ. සෞඛ්‍ය වැඩවර්ජන නිසා PCR කරන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා කියලා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් කියනවා. 934ක් ඊයේ වාර්තා වෙනවා. සමස්ත මරණ සංඛ්‍යාව මේ වෙනකොට 3,313යි. 2,67,433ක් වාර්තා වෙනවා. සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,36,659ක් වාර්තා වෙනවා. ඒ තමයි අද දවස වෙද්දී සුව වෙලා ගෙදර ගියපු ප්‍රමාණය. ඒ අනුව 27,506ක් මේ වෙනකොට රෝහල් එහෙම නැත්නම් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. බුද්ධික ඒක තමයි ලෝක තත්ත්වය සහ ලංකාවේ තත්ත්වය. අපි සූදානම් ප්‍රධාන ප්‍රවෘත්ති යන්න ඊට කලින් මතක් කරන්න ඕනේ දැන් ලෝක එන්නත් කරන්නේ සම්බන්ධයෙන් ගත්තොත් එම ෆයිසර් සහ මොඩර්නා කියන එන්නත් වලින් වසර ගණනාවක ආරක්ෂාවක් තියෙනවා කියලා අද පුවත්පත් වාර්තා කරනවා. මේ පිළිබඳ තොරතුරු ලෝකයේ කොහොමද අපේ රටේ කොහොමද අපේ රට එන්නත් කරන්නේ සම්බන්ධයෙන් මුලින්ම දිනෝෂ කියලා පටන් ගත්තා. ඒ වගේම තමයි මෙවැනි මාධ්‍යවේදීන් ඒ විතරක්. ඒ උදාහරණය මාර වටිනවා දිනෝෂ. ගොඩක් වටිනවා මේක. හැමෝටම පිළිවෙලකට හැමෝටම සම අයිතිවාසිකම් තියෙන රටක් ගොඩනගීමට විනය ගරුක යුතුයි. අපි යම් ප්‍රධාන ප්‍රවෘත්ති වෙත කොහොමද කියලා බලන්න. අද පුවත්පත් ගණනාවක තියෙන්නේ බැසිල් රෝහණ රාජපක්ෂ මහත්මයාගේ ආගමනය සම්බන්ධයෙන් කොහෙටද මේ ඉන්නේ මොනවද කරන්නේ ඒ සම්බන්ධයෙන් තමයි අද කතා බහ කරන්නේ. දිනවෙන පුවත්පතේ මුල් පුවත මම මුලින්ම තෝරාගත්තා. පොදු ජන පෙරමුණේ ලේකම් බැසිල්ගේ නම දුන් බව මැතිවරණ කොමිසමේ සභාපති කියයි. දිනවෙන පුවත්පත වාර්තා කරන්නේ එහෙමයි. බැසිල් එයි කියලා තමයි ඒ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ඒකෙදි පැහැදිලි කරලා දෙනවා අනුර ප්‍රේමලාල් සහ රක්ෂණ ශ්‍රියන්ත ඡායාරූපයක් එක්කම ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් පසු ජාතික ලයිස්තුවට වෙනුවට බැසිල් රාජපක්ෂ මහතාගේ නම ලබා දීම සම්බන්ධයෙන් අද දවසේදී කතා බහ කරන ඡායාරූපයක් එක වාර්තා කරලා තිනවා. ඒත් එක්කම අද පුවත්පතත් එම පුවතම වාර්තා කරනවා. අද පුවත්පත වාර්තා කරනවා බැසිල් മന്ത്രി ධූරයේ දියුරුම් දීම හෙට කැටගොඩගේ පුරප්පාඩුවට බැසිල්ගේ නම අද දිනේ ගැසට්ටුවට කියලා සඳහන් කරලා තිනවා. රට හා පක්ෂය වෙනුවෙන් മന്ത്രി ධූරයෙන් ඉවත් වුණා කියලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහත්මයා ප්‍රකාශ කරලා තිනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඉල්ලා අස්වන ලෙසට තමන්ට කිසිවෙකු බල නොකළ බවත් රට හා පක්ෂ වෙනුවෙන් තමන් එම කැපකිරීම කළ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කඩුගොඩ මහතා පැවසුවා කියලා නිදර්ශනයේ වික්‍රමසිංහ අද පුවත්පතට වාර්තා කරනවා. ඒ වගේම තමයි දීර්ඝ ඉල්ලීමකින් පසු පාර්ලිමේන්තුවට පැමිණීමට බැසිල් රාජපක්ෂ මහතා එකඟ කරගන්නට අපිට අවස්ථාව ලැබුණා. තෙල් මිල පමණක් නෙවෙයි රටේ අනාගතය වෙනුවෙන් හොඳ කළමනාකරණයක් කරගන්නට පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ජයන්ත කැටගොඩට බල කරලා යමක් කරගන්න බෑ. එහෙම හිතන්නවත් එපා. මේ බල කිරීමක් කිය එහෙම යට වෙන කෙනෙක් නෙවෙයි මම. කැපකිරීම කරේ රටේ අනාගත වෙනුවෙන් සහ අපේ පක්ෂ වෙනුවෙන් කියලාත් එතුමා ප්‍රකාශ කරලා තියෙනවා. නිදර්ශන වික්‍රමසිංහ නවෝදා පවනි වාර්තා කරනවා බැසිල් රාජපක්ෂ මහතා හෙට පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙක් වශයෙන් දිරුම් දීපට නියමිතයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි මෙහෙම සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ජයන්ත කඩගොඩ මහතාගේ ඉල්ලා සිටින් පසු බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රී ධූරයේ නියම කිරීමට ගැසට් කරනවා කියලාත් සඳහන් කරලා තිනවා අද පුවත්පත. ඒ අතරේ මව්බිම් පුවත්පත වාර්තා කර තිබුණ බුද්ධික ඉස්සෙල්ල ඇමතිකමේ දියුරුම් දීලා ඊට පස්සේ මන්ත්‍රීකමේ දියුරුම් දෙනවා කියලා කතාවකුත් තිබුණා. කොහොමවත් මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත්වන්නේ වෙන කතාවක්. දැරිය අභියෝජනය කළ විශේෂඥ දොස්තරත් රිමාන්ඩ්. රහස් ප්‍රකාශයක් දෙන්නත් අධිකරණයෙන් අවසර ඉල්ලයි. කීර්ති මින්ඩිස් සහ හංසිනානායක්කාරය මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ සැකකරු වැලිසර නාවික රෝහලේ ලුතිනන්ට් කමාන්ඩර්වරයෙක් කියලත් තවදුරටත් වාර්තා කර සිටිනවා. වැලිසර නාවික හමුදා රෝහලේ විශේෂඥ වෛද්‍ය ලුතිනන්ට් කමාන්ඩර් දිමුතු සිල්වා 41 හැවිරිදි නැමැත්තා මෙලෙස මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. මෙම සැකකරු දැරිය හෝටලය වෙත රැගෙන ගිය බවට අධිකරණය හමුවේ පිළිගත් අතර තමන් දැරිය කුඩා බව හැඟී ගියේ හේයින් ලිංගික ක්‍රියාකාරකමක් නොකළ බවත් මේ සම්බන්ධයෙන් තමා මහේස්ත්‍රාත්වරය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දීමට කැමැති බවත් නීතිඥවරයෙකු මාර්ගෙන් අධිකරණය හමුවේ ඉල්ලා සිටියා. සැකකරු විසින් බම්බලපිටිය ප්‍රදේශයේදී දැරිය මෝටර් රථයට නංවාගෙන දෙහිවල හෝටලයට ගෙන ගොස් කෝපි පානය කරන අතරතුරදී මේ දැරිය කුඩා බව හැඟී ගියේ නැතිද යන්න පිළිබඳව සැකමතුවන බව කාන්තා හා ළමා කාර්යාංශ අධිකරණය හමුවේ කරුණු දැක්වුවා. ඒ අනුව සැකකරුගේ ඉල්ලීමට අවසර ලබා දුන් මහේස්ත්‍රාත්වරිය එදිනට ප්‍රකාශය ලබා දීම සඳහා සිතා බලා හොඳින් සූදානම්ව පැමිණි ලෙස සැකකරුට නියෝග කළා කියලා අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේම උන්න වාර්තා කර සිටිනවා. ලංකාදීප පුවත්පතත් වාර්තා කරන්නේ දැරිය අපහරණයට විශේෂඥ දොස්තර රිමාන්ඩ් කියන කාරණාව තමයි ලංකාදීප පුවත්පතේ මුල් පුවත විදිහට අද දවසේ වාර්තා කරලා තියෙන්නේ. සැකකරු නාවික හමුදාවේ ලුතිනල් කමාන්ඩර්වරයෙක් කියලා සඳහන් කරනවා. නිමන්ති රණසිංහ මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ අන්තර්ජාලය ඔස්සේ අලෙවි වූ බාල වයස්කාර දැරියට ලිංගික ගතවර කිරීම සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශ විසින් අත්අඩංගුවට ලැබූ වැලිසර නාවික හමුදා රෝහලේ විශේෂඥ වෛද්‍ය ලුතිනල් කමාන්ඩර්වරයා ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 9 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර කරන ලෙස කොළඹ අධිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ නියෝග කරා කියලා තමයි ලංකාදීප පුවත්පතත් එම වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කතා හැර තව කතා තියෙනවා. ඒ කතා හැර තව කතා තියෙනවා. මේ වෙන කතාවක්. වයස 15 සහ 12 දැරියන්ට අතවර කළ මවගේ අනියම් සැමියා වසර 90ක් හිරගෙට. අද අරුණ පුවත්පතේ තිසල් තෙන්නකෝන්ගේ වාර්තාව සාලිය පුරසිට කරන එය තමයි ප්‍රධාන සිරස්තලයක් බවට පත්වෙන්නේ. මේ කතාව මේ පුවත සමාජ විද්‍යාඥයන්ට කවියන්ට කතාකරුවන්ට විතරක් නෙවෙයි විශේෂයෙන්ම අධිකරණ පද්ධතිය කොහෙද තියෙන්නේ සමාජයේ කොතනද තියෙන්නේ මේ ප්‍රශ්න කීපයකට උත්තර හොයන්න අපිට පොළඹනවා. එක් අධිචෝදනාවකට අවුරුදු 15 බැගින් මෙලෙස චෝදනා 6කට වසර 90ක බරපතල වැඩ සහිත සිරදනුවම් නියම කරනු අතර මේ පුද්ගලයාට එය එකවර කෙවිය යුතු බවත් අධිකරණය නියෝග කළා. ඊට අමතරව එක් අධිචෝදනාවකට රුපියල් 10000 බැගින් අධිචෝදනා 6ට රුපියල් 60000ක දඩයක් ගෙවන්නත් නියම වුණා. ඊට අමතරව වෛද්‍යයන්ට මුදලින් රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසත් විත්තිකරුට නියෝග කළා. පුද්ගලික දැන් මෙතනින් පස්සේ තමයි එන්නේ ඉතිරි කතාව. හරිද? විධාන පතිරණලාගේ වික්ටර් ද මෙල් කියන මහත්තයා තමයි මේ අපරාධය සිදු කරලා තියෙන්නේ. එතකොට අවුරුදු 36යි තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී වයස අවුරුදු 61යි. එතකොට නඩු වලට මෙච්චර කල් ගත වෙද්දී යුක්තිය ඉටු වුණත් ඒකේ ප්‍රතිඵලයක් තියෙනවා. යුක්තිය ඉටු වෙනවා විතරක් නෙවෙයි ඒ ඉටු වෙන බව පේන්නත් තියෙන්න ඕනේ. ඒක මූලික කොන්දේසියක් නෛතික පද්ධතියක. ඒකට අවුරුදු 61දී තමයි දඬුවම ලැබෙන්නේ. ඊළඟ කතාව. විත්තිකරුගේ අතවරයට ගොදුරු 15 හැවිරිදි දැරිය, ඒ කියන්නේ අක්කා පසුව ළමා නිවාසයක සිට පාසල් අධ්‍යාපනය ආරම්භ මෙරට නීති විද්‍යාලය දක්වා ගොස් මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාව වන විට නීතිඥවරයෙක් ලෙස සේවය කරමින් සිටින බවත් මහා අධිකරණ විනිසුරුවරයා මෙහිදී කියා සිටිනවා. හරිද? මේක තමයි ඊළඟ කතාව. එතකොට නීතිය ඉගෙන ගන්නවා මේ අතවරට පත්වෙච්ච දැරිය තමන්ට එරෙහි වෙන අභියෝගවලට මුහුණ දෙන්න සහ ඒවට සටන් කරන්නේ කොහොමද? මේක ලොකු පාඩමක්.
ආයේ චිත්‍රපටයක් වෙයි. ඒක නිසා අපි කිව්වේ මේ කතාවේ ලොකු පැති කීපයක් තියෙනවා කියලා. ඒ අතර බුද්ධික ලංකාවේ සිට අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීමේ ඉඩ අහුරන්න කියලා ඊ අධිකරණයේ නිල්ලීමක් කරනවා. ඉෂා රත්නකාරයි ඇතුළු පිටුවක මේ වාර්තාව ගෙනෙන්නේ. මොකද එවැනි වෙබ් අඩවි කිහිපයක නම් අධිකරණය හමුවේ සඳහන් කරමින් ඒවාට ශ්‍රී ලංකාව තුළ සිට ප්‍රවිෂ්ඨ වීම වැළැක්වීම සඳහා සියලු අන්තර්ජාල සේවා සපයන ආයතනවලට නියෝගයක් නිකුත් කරන්නයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් ව්‍යවහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. සේනාරත්න මහත්මයා මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලීමක් කළා. ලෝචනී අබේවික්‍රම මහේස්ත්‍රාත්වරිය එතුමිය පහුගිය දවස්වල නඩු තීන්දුව කීපයක් ප්‍රකාශපත් කරමින් මතු කරපු අදහස් සමාජයේ කතාවට ලක් වෙන්න ඕන කියලා අපිට හිතෙනවා. බුද්ධික අවතිවිච්ච පත්තරවල සිරස්සල ඉවරයිද? ඉවරයි. එහෙනම් දිවෙන්නේ තියෙනවා. දිවෙන්නේ ප්‍රධාන සිරස්සලේ කීර්ති වර්ණකුලසූරිය වාර්තා කරන පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවෙකු ඕස්ට්‍රේලියාවේදී අල්ලයි කියලා. මහා මොලකරුව කියලා අල්ලන විපක්ෂය කියනවා කොහොම මහා මොලකරුව අල්ලන්නේ නැහැ කියලා. පාස්කු ප්‍රහාරයේ තවත් මහා මොලකරුවෙකු ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි අහමඩ් ලුක්මාන් තාලිබ් වසර 2 මාස 2කට පසුව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තියෙනවා කියලා කීර්ති වර්ණකුලසූරිය වාර්තා කරනවා. ඩේලි මිරර් පුවත්පතට යන්න ලෑස්ති. ඩේලි මිරර් පුවත්පත කියන ශ්‍රී ලංකා on alert as lambda spreads in over 30 countries. රටවල් 30ක මේ විදිහට ලැම්ඩා ප්‍රභේදය පැතිර යාම නිසා පේරු වලින් තමයි ඉස්සෙල්ලම හොයාගත්තේ. ලැම්ඩා ප්‍රභේදය පැතිර යාම නිසා ලංකාවේ සෞඛ්‍ය අංශ අවධානයෙන් ඉන්නේ. තවම මේ ලැම්ඩා ප්‍රභේදය පිළිබඳව අපිට ප්‍රමාණවත් තොරතුරු නැහැ කියලා සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවා. ඒ වගේම මේ අලුත් ප්‍රභේදය එන්නත් වලට ප්‍රතිවිරෝධතාව දක්වනවා කියලා දැනට අනාවරණ වී තිබෙනවා. ඒ නිසා සෞඛ්‍ය අංශ කියන්නේ මේ ප්‍රභේදය මොකක් වුණත් ඒක නෙවෙයි වැදගත් වෙන්නේ අර මූලිකව කියපු මූණු ආවරණ පළඳින්න අත් පිරිසිදු කරගන්න මීටරේ දුර තියාගන්න කියන එක. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශය අනුව ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම තමයි කරන්නේ. සෞඛ්‍ය අංශය දැන් මේ දවස්වල පොඩ්ඩක් ප්‍රමාණය අඩු වෙලා තියෙනවානේ. වාර්තාන ප්‍රමාණය අඩු වෙලා තියෙන නිසා අපිට කියන්න බෑ අපි හොඳ තත්ත්වයක ඉන්නේ කියලා. මොකද සෞඛ්‍ය අංශය වැඩ කරන්නේ නැහැ. අපි මේක දන්නවා. දෙතුන් ගොල්ලෝ මුලින්ම වෛද්‍යවරු ස්ට්‍රයික් කරනවා කියලා කිව්වා. ඊට පස්සේ එහෙම නොවන කණ්ඩායමෙන් ස්ට්‍රයික් කරනවා කියලා කිව්වා. ස්ට්‍රයික් කරා අන්තිමට වෙලා තියෙන්නේ මොකක්ද? වැරදි දත්ත තමයි දැන් අපිට පෙන්වන්නේ. ඒකත් ඇඟිල්ල දික් කරා ආණ්ඩුව පැත්තට. ඕන වෙලාවක පවතින රජයකට තමයි ඇඟිල්ල දික් වෙන්නේ. නමුත් ගැටලුව තියෙන්නේ සෞඛ්‍ය අංශ කරන මේ වැඩේ හරිද නැද්ද කියන එක. අද වෙන විට තවත් ඩෙල්ටා තියෙන අතරතුරේදී ලැම්ඩාත් එන්න පටන් අරගෙන තියෙනවා. අද පුවත්පත වාර්තා කරනවා පොදු රැස්වීම බෑ උද්ඝෝෂණ බෑ කියලා. දැන් මේ හැමදේම කළමනාකරණය කරන්න වෙලා තියෙන ආරක්ෂක අංශ වලට පොලිසියට මේ දේවල් වලට තමයි. එහෙම නැත්නම් ජනමාධ්‍යයට පොලිස් මුලස්ථානය ප්‍රකාශ කරලා තිනවා ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන පොදු රැස්වීම උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම් සිදු කිරීම මගින් COVID-19 පැතිර යාමේ අවදානමක් පවතින බව. ඒ වගේම තමයි මේ නිසා මහ ජනතාවගේ ඒකරාශී වීම පොදු රැස්වීම උද්ඝෝෂණ පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු සිදු නොකරන ලෙසට පොලිස් මූලස්ථානයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙම නිරෝධාන නියෝග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියා කරන ලද තොරතුරු සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තිනවා. අපිත් ඔබට කියා සිටින්නේ මේ වෙලාවේ පරිස්සම් වුණොත් අපිට මේ රට පරිස්සම් කරගන්න හැකියාව ලැබේවි. ඉතාමත්ම භයානක ඩෙල්ටා ප්‍රභේදය දිගින් දිගටම දෙගුණයක් වේගයෙන් ගමන් කරන අතරතුරේදී ලැම්ඩා කියලා තවත් මාරෙක් ඔන්න එන්න බලාගෙන ඉන්නවා මේ රටටත්. ඒ පිළිබඳව අපි අවධානයෙන් අවබෝධයෙන් සිටිය යුතුයි. ඒ අතරේ අද උදෑසන නිවේදනය කරනවා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්ව මහත්මයා. ඒ තමයි හුදකලා භාවයට පත් කරන ප්‍රදේශය ඉවත් කරනවා. අද උදේ සිට හුදකලා භාවයට පත් කරන ප්‍රදේශ වාර්තා වෙන්නේ නැහැ. ඒ කියන්නේ අද උදෑසන හුදකලා භාවයට කිසිදු ප්‍රදේශයක් මේ වෙනකොට හුදකලා භාවයට පත් කරන්නේ නැහැ. හැබැයි නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ ඩන්සින්නන් ග්‍රාම නිලධාරී වසමේ මැද කොටස ඩන්සින්නන් ග්‍රාම නිලධාරී වසමේ මැද කොටස හුදකලා භාවයෙන් ඉවත් කරනවා. ඒ වගේම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමල පොලිස් බල ප්‍රදේශයේ නාගරාජ්‍ය වලව්ව පෙදෙස හුදකලා භාවයෙන් ඉවත් කරනවා. ඒ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්ව මහත්මයා නිකුත් කරපු නිවේදනයේ අනුව දැන් බුද්ධිග්ගාව තව පුවතක් තියෙනවා වැඩ වර්ජනය ගැන අද පුවත්පත වාර්තා කරන. අද පුවත්පත වාර්තා කරනවා පරිපූරක හා අතුරු වෛද්‍ය වර්ජනය తాවකාලිකව නවතී කියලා. පරිපූරක සහ අතුරු වෛද්‍ය වර්ජනය తాවකාලිකව නවතී කියලා අද පුවත්පත වාර්තා කරලා තිනවා. ඉල්ලීම් ගැන ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක් දැවීමට ඇමතිනියගෙන් පොරොන්දුවක්. ඉන්දික හේවා විතරන මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රෝහල් තුල ක්‍රියාත්මක කරන පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවල පිරිසිදු කළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ తాවකාලිකව ඊයේ නවතතම බව පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිතිය සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සමග පැවති සාකච්ඡාවේදී අදාළ ගැටලු විසඳන බවට එකඟ වූ පරිපූර්ණක වෛද්‍ය වෘත්තීය වේදිකයන්ගේ ඒකාබද්ධ මණ්ඩලය සඳහන් කරනවා කියලා කියනවා. මෙහෙම එකඟ වෙලා කැබිනට් පත්‍රිකාවක් දාන්නම් කියලා කියපු නිසා තමයි අපි తాවකාලිකව මේ ඉල්ලීම ඉල්ලාස් කරගත්තේ. කැබිනට් පත්‍රිකාව දැම්ම නැත්නම් ආයෙත් වැඩ වර්ජනයකට සූදානම් වගේ එකක් තමයි මේ කියන්නේ. අනේ ඉතින් අපේ රටේ ජනතාවට මේ සියල්ල ඉවසන් ඉන්න වෙලා තියෙන්නේ. ඔව්. ඒ අතරේ හෙට හෙද සේවා විරෝධයේ හැබැයි මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ නැහැ කියලා වරුණ පෙරමුණ වාර්තා කරනවා. හෙද සේවා හෙට විරෝධයේ ඒත් මුරුත්තෙට්ටුවේ හිමින් නැහැ. හෙද සේවාවේ ගැටලු වලට සාධාරණ විසඳුමක් නොලැබීම හේතුවෙන් හෙට දිවයින පුරා රෝහල්වල විරෝධතා සහ උද්ඝෝෂණ ක්‍රියාත්මක කිරීමට හෙද වෘත්තීය සමිති තීරණය කළ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය පැවසුවේය කියලා වරුණ පෙරමුණ වාර්තා කරනවා. එතුමාර අන්තිම මාස දෙකේ ගිය පාර පාර්ලිමේන්තුවට ගියා. ගිය පාර පර්මිට් එක ගත්තා. දැන් ඊළඟ ඡන්දෙන් කොහොම හරි ගිහිල්ලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා පර්මිට් එක ගෙන ඊට පස්සේ පෙන්ෂන් එක හදා ගන්න වෙන්නට ඇති. කොහොම වුණත් සුබවතනවා. ඊළඟට ශ්‍රියානි විජේසිංහ සහ කේජී කරුණාරත්න වාර්තා කරනවා තමන් කඩුවේ සිට නුපුහුණු අය යොදවා එන්නට තීමෙන් පළක් නොවේ. PHI සංගමය කියනවලු. ඒ කියන්නේ දැන් අපි වාර්තා කර සිටියා ඉරිදා හවස වෙද්දී එන්නත් ලැබිලා තිබුණා මිලියන ගාණක්. ඊළඟට දැන් සඳුදා ඉඳලා මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක වෙනවා. කියන්නේ එන්නත් එක ලංකාවට ලැබිලා ජනතාවට එන්නත් විදිහින් ඔන්න මෙන්න තියෙද්දි තමයි මේගොල්ලෝ මේ වැඩේ කරන්නේ. ස්ට්‍රයික් කරන්නේ. සාමාන්‍යයෙන් වෘත්තීය සමිතිවල ඔය බාලතම්පු මහත්තයලා ඒ උදවිය ඉන්න කාලේ කියන දෙයක් තමයි ඉල්ලලා බැරිම තැන තමයි වැඩ වර්ජනයකට යන්නේ කියලා. හැබැයි ඉස්සෙල්ලම වැඩ වර්ජනයෙන් පටන් ගන්නෙ. එතකොට ඉරිදා වෙද්දී ආරංචි එනවා මෙහෙම සන්දේ ඉඳලා වැඩ වර්ජනය කියලා. එතකොට ජනාධිපතිතුමා කතා කරලා යුද හමුදාපතිතුමාට කියලා තියෙනවා මේ ඉක්මනින්ම එන්නත විදින්න පටන් ගන්න කියලා. එතකොට එක වරුවකින් තමයි එන්නත් විදින වැඩේ පටන් ගත්තේ ගිය සඳුදා. මං කිව්වා කොහොම අත්දැකීමක්ද අපිට තියෙන්නේ. තාම ක්‍රමවත් මේක ක්‍රියාත්මක වෙනවා. ගැටලු නැහැ, රින්ගිවිලි නැහැ. ඒ නිසා ඒ යුද හමුදාවට ඒ ගෞරවය ජෙනරාල් ශවෙන්ද්‍රසිංහ මහත්මයා ප්‍රමුඛ යුද හමුදාවට ත්‍රිවිධ හමුදාවට ඒ ගෞරවය හිමි කරගෙන දෙන්න ඕනේ. මෙතන විශේෂයෙන් කියන්න ඕනේ යුද හමුදාවේ සාමාන්‍ය සෙබළු නෙවෙයි මේ එන්නත් කරන්නේ. යුද හමුදාවේ තියෙනවා වෛද්‍ය බලකායක්. මේ වෛද්‍ය බලකාය විසින් තමයි මේ සියල්ල සිද්ධ කරන්නේ. අපි අමතක කරන්න හොඳ නැහැ. යුද්ධෙන් ජනතාව මියදෙනකොට උතුරු නැගෙනහිර ප්‍රදේශයේදී දමිළ ජනතාවටත් සිංහල ජනතාවටත් බේත් හේත් කරේ යුද හමුදාවේ වෛද්‍ය බලකාය. අති විශිෂ්ට වෛද්‍ය බලකායක් අපේ යුද හමුදාවට ඉන්නවා. ඒ වගේම තමයි අනිකුත් හමුදාවන්ට ඉන්නවා. අපේ හමුදා තුනටම නැත්නම් යුද හමුදාවට, ගුවන් හමුදාවට, නාවික හමුදාවට මේ හමුදා තුනටම විශිෂ්ට වූ වෛද්‍ය බලකායක් ඉන්නවා. ඔවුන් අති විශිෂ්ට ලෙස මේ සේවාව දැන් ලබා දෙනවා. එක අතකට රටේ ජනතාව පිනක් කරලා තියෙනවද කොහෙද? ඇත්ත දෙවිවරු කවුද කියලා දකින්නට. නැත්නම් අපි සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් වුවහම නැත්නම් සෞඛ්‍ය ශාස්ත්‍රයේ කවුරු හරි කිව්වට පස්සේ දෙවියන් විදිහට උන්ට සැලකුවේ. නමුත් අද රණ විරුවෝ පෙන්වලා දීලා තියෙනවා අපි තමයි නියම විරුවෝ. ඔවුන්ගේ හමුදාවේ විදිහට ගත්තොත් එහෙම යුද්ධ කරන කණ්ඩායමක් වෙනම ඉන්නවා. ඒ වගේම තමයි වෛද්‍ය බලකාය අපි මීට කලින් දැක්කා. කොහොමද පරිසරය රකින්න උන් උත්සාහ කරන්නේ වැඩි දියුණු කරන්නේ නැත්නම් ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ කියලා ආර්ථිකයට කොහොමද ශක්තියක් දෙන්නේ කියලා මේ සියල්ල ගත්තොත් මේ අපේ දරුවමයි අපේ රටේ පුරවැසියෝමයි අපි හරි ආඩම්බරෙන් කතා කරනවා විනය ගරුකව කෙනෙක් නිර්මාණය වුණොත් ඒ පිළිබඳව අපිට තාමත් ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් රටට ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් ඒ වගේම තමයි විනයක් නැති රටක මුදල් තිබුණත් වැඩක් නැහැ කොයිතරම් තානාන්තර තිබුණත් වැඩක් නැහැ සෞඛ්‍ය සේවය නැවත වතාවක් ඇහැරලා බලන්නට ඕන ඔය විවිධ දේශපාලන අතකොළු වලට අහු වෙනවද නැත්නම් රට වෙනුවෙන් වැඩක් කරන්න පටන් ගන්නවද කියලා. ඔව්. සුවපති මහත්තුරුන්ගේ සාක්කුවල ඉඳලා කතා කරන සමහර උදවිය කියනවා වෙන්න පුළුවන් නුපුහුණු අය යොදවා එන්නත දීමෙන් පළක් නොවේ කියලා. එන්නත් කරණයේ නුපුහුණු හමුදා සෙබළු යොදවා කඩමුඩියේ කරන වැඩපිළිවෙල මගින් සාර්ථක ප්‍රතිඵලයන් ලබා ගත නොහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ අනුතුරු අංගවනවා කියනවා. හැබැයි ඊයේ මමත් වින්දා කොයිතරම් විධිමත්ද කොයිතරම් පුහුණුවකින් ලැබපු උදවියද මේ දේ කළේ කියලා. ඒ නිසා මේ පිළිබඳව මේ කතාබහ පිළිබඳව සමාජයේ සාමාන්‍ය මිනිස්සු මොනවද හිතන්නේ ඒවා පාරට බැස්සම පේන්න තියෙනවා. ඇස්ට්‍රාසෙනිකා ගත් 55ට වැඩි අයට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් අද සිට ලබා දෙනවා කියලා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් කොළඹ නගර සභා සීමාවේ අවුරුදු 55ට වැඩි පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලෙස අද සිට ෆයිසර් එන්නත ලබා දෙන බව යුද හමුදාපති ලුතෙනන්ට් ජෙනරාල් ශවින්ද්‍රසිංහ මහත්මයා පවසනවා. ඒ කියන්නේ කවුරු හරි කියනවා නෑ මම ඇස්ට්‍රාසෙනිකා එන්නත එනකම්ම ඉන්නවා එතකොට විදගන්නම් කියලා එහෙම පුළුවන්. අනිවාර්ය නෑ. හැබැයි පළවෙනි මාත්‍රාව විදිහට ඇස්ට්‍රාසෙනිකා ලබාගත් උදවියට දෙවෙනි මාත්‍රාව විදිහට ෆයිසර් එන්නත ලබා ගන්න පුළුවන්. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයත් අනුමත කරපු ක්‍රමවේදයක්. කොහොම හරි ගත්තාම මේ එන්නතේ අවශ්‍යතාව වැඩිපුරම දැනෙන මොහොතක්
එහෙම අවස්ථාවක සෞඛ්‍ය වැඩවර්ජනය කරද්දී වුණත් මේ එන්නත ලබා දීම සඳහා කරන වැඩපිළිවෙල අගය කරනවා නැවත නැවතත් අර දේශීය මුර දේවතායිලි රෑ පුරා දැල්වී තිබේ කියන කාරණාව ආයි හොඳින්ම පැහැදිලි වුණා. ගුරුවරුන්ට පාසල් සේවකයන්ට එන්නත් අද සිට කියලා ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. සුජිත් හේවාජුලිගේ මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ දිවයින පුරා පාසල් ගුරුවරුන්ට හා ඒවායේ අනධ්‍යයන කාර්ය මණ්ඩල සමාජිකයන්ට කොරෝනා එන්නත් ලබා දීම අද සිට ආරම්භ වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. එන්නත් ලබා දීම ආරම්භ කිරීමෙන් පසු එම වැඩපිළිවෙල සති දෙකක පමණ කාලයක් තුල දිගටම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අමාත්‍යාංශ වාර්තාවලට අනුව පාසල්වල සිටින අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සමාජිකයන් සංඛ්‍යාව 2,79,020ක් විතර වෙනවා. මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශ විභාග දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවේ නිලධාරීන්ට සහ සේවකයන්ට කොරෝනා මර්ධන එල්ලත් ලබා දීම මේ වෙනකොට සිදු කරලා තියෙනවා සහ තවත් සිදු කිරීමට නියමිත කණ්ඩායම් වලට ඉදිරි සති දෙක තුලදී සියලු එන්නත් කිරීම අවසන් කිරීමට කටයුතු සංවිධානය කරනවා කියලා අද සටහනක් තියෙනවා ලංකාදීප පුවත්පත. අද සිට ඉදිරි සති දෙක ඇතුළතදී මේ සියල්ල නිම කරලා පුළුවන් තරම් ඉක්මනට පාසල් පටන් ගැනීමේ කටයුතු නිර්මාණය කරන බව තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මහාචාර්ය කපිල පෙරේරා මහත්මයා ඊයේ දවසේදී අපිත් එක්ක කතා බහ කරනකොට කියා සිටියේ. ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම පැරද්දුවේ නැහැ කියලා කවුරු හරි කියනවා නම් ඔන්න වෙනස් කරගන්න අදහස අද ගමිත දෙහිපිටිය වාර්තා කරනවා මව්බිම් පුවත්පතට. ශ්‍රී ලංකාව සමග තරඟ කළ එංගලන්ත පිළට කොවිඩ් ආරක්ෂිත බුබුල ශ්‍රී ලංකා පිළෙන් ගිලෙහි කියලත් වාර්තා කරනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පසුගියදා නිමාවට පත් වූ ක්‍රිකට් තරඟාවලිය සඳහා එක් වූ එංගලන්ත පිළේ ක්‍රීඩකයන් 30 දෙනෙකු ඇතුළු සහායක කාර්ය මණ්ඩල සමාජිකයන් 90 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායම නිසා බෝ වුණාද නැද්ද කියන එකක් එහෙම එකක් නැහැ. මේ අතර ජෛව ආරක්ෂිත බුබුලකට යටත් කර තිබියදීත් එංගලන්ත සංචාරයට එක් වූ ශ්‍රී ලංකා සංචිතයේ සාමාන්‍ය ගුවන් මගින් සමගින් එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපළ තුළ තම පිටත්ව යාම සඳහා සූදානම්ව සිටි අයුරු දැක්වෙන වීඩියෝකුත් නිකුත් කරලා තියෙනවා. මිලියන 69ක් වියදම් කළා තමයි යව්වේ මේ ජීව බුබුලක් විදියට. හැබැයි එද්දි නැවත වතාවක් සෞඛ්‍ය නිරෝධායන නීතියේදී ඒ කියන්නේ අර ජෛව බුබුලක තියෙන ඕන කොන්දේසි උල්ලංඝනය කළා. මේ පිළිබඳව ක්‍රිකට් ආයතනය සඳහන් කරලා තියෙන්නේ කනගාටුවක්. මේ ජාතික කණ්ඩායමක් මෙහිම හැසිරෙන්නේ. ෆයිසර් සහ මොඩර්නා කියන එන්නත් වලින් වසර ගණනාවක ආරක්ෂාවක් කියලා අද පුවත්පත වාර්තා කරනවා. වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සිදු කළ අධ්‍යයනය මගින් තමයි මේ පවසන්නේ. නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 මර්ධනය සඳහා අද වන විට අනුමත වෙති එන්නත් අතරින් ෆයිසර් සහ මොඩර්නා එන්නත් සතුව එම වසංගතයට එරෙහිව වසර ගණනක් යනතුරුම ආරක්ෂාවක් පවතින බව ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පාසල මගින් සිදු කළ අධ්‍යයනයක් මගින් පෙන්වා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම මෙම එන්නත් දෙක මගින් මිනිස් සිරුර තුළදී වෛරසයට එරෙහිව නිරන්තර ප්‍රතිදේහ ක්‍රියාව නිර්මාණය කරන බව මෙම අධ්‍යයනයේදී හඳුනාගෙන තියෙනවා කියලා අද වාර්තා කරනවා. ෆයිසර් සහ මොඩර්නා එන්නත් ඉතාමත් හොඳයි කියන එක තමයි වුන් කතා කරන්නේ. වසර ගණනාවක ආරක්ෂාවක් තියෙනවා කියලා කියන්නේ. මේ අතරේ ආචාර්ය චන්දිම ජීවන්දර මහත්මයා කියනවා එන්නත්කරණය සාර්ථකව සිදු කර රටවල් පවා ඩෙල්ටා නිසා අර්බුදයකින්නේ. ඒ කියන්නේ සමාජයේ පුරවැසිය විදිහට අපි සෑහෙන පරිස්සම් වෙන්න ඕනේ. ශ්‍රියානි විජේසිංහයි මේ සටහන තබන්නේ ඩෙල්ටා ප්‍රභේදයට මාත්‍රා 2කින් ප්‍රතිශක්තියක් ගොඩනගා ගන්න පුළුවන් වෙයිද කියලා තාම අපි දන්නේ නැහැ. අපි තුන්වන එන්නත ගැන කතා කරන කලින් දෙවන එන්නත ලබා දිය යුතු වෙනවා. ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා ප්‍රභේද 4ක් තියෙනවා. ඩෙල්ටා ප්‍රභේදයේ එක් පුද්ගලයෙකුගෙන් 8 දෙනෙකුට පැතිරෙන්න පුළුවන්. ඒ නිසා තමයි ප්‍රවේශම් වෙන්න කියලා කියන්නේ. ඩෙල්ටා ප්‍රභේදයේ බරපතලයි කියලා කියන්නේ ඒකයි. එක පුද්ගලයෙකුගෙන් 8 දෙනෙකුට පැතිරෙන්න පුළුවන්. ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික් සහ සයිනෝෆාර්ම් එන්නත් සම්බන්ධයෙන් කළ පර්යේෂණ වාර්තාව අපි මේ මාසයේදී හෙළිදරව් කරනවා කියලා ආචාර්ය චන්දිම ජීවන්දර මහත්මයා කියනවා. මේ කාලේ අපිට අවශ්‍ය කරන දැනුම ලබා දෙන රටට අවශ්‍ය කරන බුද්ධිමතෙක් වෛද්‍ය චන්දිම ජීවන්දර මහත්මයාගේ ප්‍රකාශය තන් සාකච්ඡාව අද අරුණ පුවත්පතයි පළ කර සිටින්නේ. ඔව් බුද්ධික ඊට පස්සේ අපිට යන්න පුළුවන් මව්බිම පුවත්පත දිවයින තියෙනවා. දිවයින පුවත්පතට අවධානය යොමු කරද්දී සමාගම් 3ක් මෙරට මෙට්‍රික් ටොන් 1,20,000ක් පොහොර සංගවාගෙන කියලා සතියක් තුළ බෙදා හැරීමට ඇමති දැනුම් දෙයි. අකිත පෙරේරා රනිල් ධර්මසේන වාර්තා කරන දිවයින පුවත්පතේ මේ පුවත. ඒ අනුව CIC සමාගම පොහොර මෙට්‍රික් ටොන් 21,000යි, බව සමාගම මෙට්‍රික් ටොන් 8,000යි, හේලීස් සමාගම පොහොර මෙට්‍රික් ටොන් 28,000යි බෙදා නොහැර රඳවාගෙන සිටින බව අනාවරණ වී තිබෙනවලු. මේ වන විට දිස්ත්‍රික්ක බොහොමයක විශේෂයෙන්ම අනුරාධපුර, පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්කවල 90%, 95%, 97% වශයෙන් රටපුරා දිස්ත්‍රික්කවලට අවශ්‍ය පොහොර තොග බෙදා හැර ඇති බවත්, එළවලු, අර්තාපල්, කෙසෙල්, කුරුඳු සහ තේ වගාවන් සඳහා අවශ්‍ය පොහොර ඉදිරි මාස 4 සඳහා අවශ්‍ය පොහොර තියෙනවා කියලත් ඊයේ ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා පාර්ලිමේන්තුවේදී කියා සිටියා. ඇමතුමා
අපි කියන්නේ තනි ගේමක් ගහනවා ලොකු ගේමක් ගහනවා සාමාන්‍යයෙන් අර මෙතෙක් අපි අහලා තිබිච්ච මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමාගේ දෙවන ගමන වගේ තමයි මේ පහුගිය සති කීපයකම එහෙම නැත්නම් පහුගිය මාස කීපයකම පාර්ලිමේන්තුවේදී කරපු කතාවල හරි විශ්වාසනීය බවක් තිබුණා මේ විෂය හොඳට හදාරලා තියෙනවා කියන කතා ඕන තැනක තහවුරු කරන්න පුළුවන් විදිය දැනගෙන කතා කරන්නේ හරියට හොයලා බලලා කරන්න කතාව. ඊයේ මේ විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කරන්න පටන් ගත්ත නැවත වතාවක් කෝ අපේ ගම් වලට ලැබිලා නැහැ නේද කියලා. එතකොට කිව්වා නෑ මෙන්න වාර්තාව අහවල් දිස්ත්‍රික්කයට මෙච්චරක් ගිහිල්ලා තියෙනවා කිලෝ ගාණෙන් හරියට කිව්වට මෙට්‍රික් ටොන් ගාණෙන් කිව්වා විතරක් නෙවෙයි මේ වාර්තාව පාර්ලිමේන්තුවට සභාගත කරනවා කියලා කිව්වා. ඒ කියන්නේ විපක්ෂ නායකවරයාට ඒ විතරක් නෙවෙයි කිව්වා මේ මාව හිරේ දාපු රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීතුමත් ආයෙ වෙලා ඉන්නවා. එතුමටත් මේක කොපි එකක් දෙනවා කියලා. කොහොමුණත් මේ ලක්ෂ එකට ඉක්ම වූ ඒ කියන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඉක්ම වූ ප්‍රමාණයක් පොහොර හංගගෙන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මා ගෙන්නපු ප්‍රමාණය ඇත්තටම අවශ්‍ය ප්‍රමාණයට වඩා 3 ගුණයක් වැඩි. හැබැයි හංගලා තිබිලා තියෙනවා. ඉදිරි සති දෙක ඇතුළත ඒවා ගොවීන්ට යන්න ඕනි කියන නිර්දේශය ලබා දුන්නා. ඊළඟට මව්බිම් පුවත්පත් මේකට අදාළ කාරණාවක් සඳහන් කරනවා. කාබනික පොහොර නිපදවන ගොවීන්ට හෙක්ටාරයකට 12500 බැගින් ලබා දෙනවා කියලත් ඊයේ මේ ප්‍රකාශයේදී සඳහන් කර සිටියා. ඒ මව්බිම් පුවත්පතෙන් අපි පුටා ගත්තේ. සූදානම් දිනමින පුවත්පතට යන දිනමින පුවත්පතේ වාර්තා කරනවා දෑත් විස බීජ හරණය කිරීමේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් ජනපතිට හඳුන්වා දෙයි කියලා. යුද හමුදාවේ පරීක්ෂණ විශ්ලේෂණ හා සංවර්ධන ඒකකය නිෂ්පාදනය කළ දෑත් විස බීජ හරණය කිරීමේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හඳුන්වා දෙනු ලැබුවා. විස බීජ හරණ දියර ලීටර් 4ක ප්‍රමාණයක් ගබඩා කිරීමෙන් පුද්ගලයන් 600ගේ දෑත් විස බීජ හරණයටත් විදුලි ආරෝපණයෙන් පසු පැය 48ක් ස්වයංක්‍රීය ක්‍රියාත්මක හැකියාවත් මේ සතුව තියෙනවා. අපි විවිධ තැන්වලින් මේ වගේ මැෂින්ස් නැත්තම් මේ වගේ යන්ත්‍ර ආනයනය කරනවා අපි දැකලා තිබුණේ. නමුත් දැන් අපනයනය කරන්න පුළුවන් අපි මේ යන්ත්‍ර හදාගත්තොත්. ඒ වගේම තමයි අපේ රටේ තාමත්ම විශේෂ වටිනාකමක් තියෙනවා යුද හමුදාවේ තවත් ඒකකයක්. පරීක්ෂණ ඒකකයක්. ඊයේ මට කතා කළා මේ කුලියාපිටියේ නලීන් කියලා මේ ඒ කියන්නේ පුරවන් කුඹුරු අස්සද්දපු එහෙම බැහැලා මේ පොළොවට බැහැලා වැඩ කරන තරුණ ගොවියෙක් ඔහු කතා කරලා කිව්වා අපේ පැත්තේ වැව්වල තිබිච්ච සැල්වීනියා දැන් මේ දවස්වල අපි එකතු කරනවා. එකතු කරලා කාබනික පොහොර හදනවා. සැල්වීනියා එකතු කළාට පස්සේ ඊට පස්සේ වැව්වල අර වාෂ්පීකරණය නවත්තන්න ඕන නිසා වැව්වල ඕලු වවන්න පටන් අරගෙන තියෙනවා. ඒකට ඕලු වැව්වම ඕලු මල් වලින් ආදායමක් තියෙනවා. ඕලු අල නෙළුම් අල ඕලු සහ නෙළුම් වවුවාන් පස්සේ වාෂ්පීකරණය නතර වෙනවා. අනිත් පැත්තෙන් අමතර ආදායමක් එකතු වෙනවා. අපි කිව්වා කසල ප්‍රශ්නට අනියම් අන්දමින් උත්තරයක් ලැබෙනවා කියලා. ඒ නිසා මේ මාධ්‍ය විද්‍යට අපි එක පැත්තකින් වාර්තා කරනවා රට පුරා උද්ඝෝෂණ තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගමකට නිකන් ඇහැන් ඇහැරලා බැලුවාම පේනවා මේ කාබනික ගොවිතැන සඳහා වෙන සූදානම. වැව් ටික සුද්ධ වෙනවා, සැල්වීනියා ඉවත් කරනවා, කොම්පෝස්ට් හදනවා. ගොම පොහොර කිලෝ එකකට ගෙදර එහෙම නැත්නම් ගමේ නිකන් ඔහේ ගොඩ ගහලා තිබිච්ච ගොම වලට හොඳ මිලක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ අර කෝටි 8000ක් මුදල කෝටි 8000ක් පොහොර ගෙන්නන්න වැය කරන මුදල ලංකාවේ ගොවීන්ට ලැබෙනවා කියලා ජනාධිපතිතුමා කියවනේ දැම්මම ලැබෙන්න පටන් අරගෙන. එළු පොහොර ටිකට ඊට පස්සේ ගොම පොහොර ටිකට බිත්තර කඩු ටිකට හොඳ ඉල්ලුමක් ලැබිලා තියෙනවා. ඒ මිල නැවත වතාවක් ලැබෙන්නේ අපේ සාමාන්‍ය ගොවි ජනතාවට. කාබනික පොහොර සහ දියර පොහොර නිපදවන දිරිය කතක් ගැන වාර්තා වෙන්නේ ඇටම්පිටිය රත්න වීරසිංහ මව්බිමට වාර්තා කරන්නේ හාලියල ඇටම්පිටිය ගොවි ජන සේවා බල ප්‍රදේශයේ වෑපස්සාවෙල පට්ටිය ගෙදර කියන ලිපිනේ පදිංචි WM මෞමනී නදීකා මහත්මිය මීට පෙර සුළු පරිමාණයෙන් තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. දැන් මහා පරිමාණයෙන් කාබනික පොහොර වගා කරන්න නිෂ්පාදනය කරන්න ලෑසි. ඒ විතරක් නෙවෙයි මේ වගාවෙන් මේ දියර පොහොර දාලා වගා කරලා සාර්ථක ප්‍රතිඵල අත් කරගෙනත් තියෙනවා. දැන් කුකුල් ෆාම් වලට කියනනේ වගාවක් කියලා. ඒකට කාබනික පොහොරත් වගාවක් කියලා කියන්නත් පුළුවන්. ඔව්. يعني අපි ඒක වගා කරනවා සංවර්ධනය කරනවා කියන එක. කාබනික පොහොර ගැනම කියපු නිසා මම එවැනිම ප්‍රවෘත්තියක් තෝරගත්තා. අද පොත්පතේ මේ ප්‍රවෘත්තිය වාර්තා වෙන්නේ යාපනයට කාබනික පොහොර මෙට්‍රික් ටන් 3600ක ව්‍යාපෘතියක්. යුද හමුදාවෙන් තමයි මේකත් කරන්නේ. වවුනියාව මදුෂංක අමරසිංහ මේ වාර්තා ඉදිරිපත් කරන්නේ මෙවර මහා කන්නේ ගවිතැන් කටයුතු වෙනුවෙන් කාබනික පොහොර මෙට්‍රික් ටන් 3600ක් ලබා දීමේ ව්‍යාපෘතියක් යාපනයේ යුද හමුදා ආරක්ෂක සේනා මුලස්ථානට අයත් ගොවිපොළ මගින් ආරම්භ කරලා තිනවා. යුද හමුදාපති ජෙනරාල් හවින්සිල්ලා මහතාගේ සංකල්පයක් අනුව යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ අධීක්ෂණය පරිදි කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ විශේෂඥ පිරිසකගේ උපදෙස් පරිදි 51 52 සහ 55 සේනාංකයන්හි යුද හමුදා සිවිලුන්ගේ සමුදායකත්වයෙන් මේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය
සිද්ධ කරනවා කියලා සඳහන් කරනවා. අපි දැන් දිගින් දිගටම දැක්කා ඊයේ දවසේත් අපි පුවත්පත්වල වාර්තා කරා. ඊයේ තිබුණා නුවර මේ විදිය සිද්ධ වෙන විදිය නුවර එළිය දැන් දිනුෂත් ප්‍රදේශ කිහිපයක කතා බහ කරා. මෙතන තියෙනවා යාපනය. හැමතැනම දිනුෂ වැව් ටික තියෙන දැන් පාසි පෙඳ තියෙන දේවල් ටික අයින් වෙලා හොඳ දේවල් ටික නැවත වතාවක් එකතු වෙනවා සහ අර ඕන් නැති දේවල් ටික එකතු කරලා කාබනික පොහොර නිෂ්පාදනය කරන්න ගන්නවා. තැන් තැන් වල තියෙන නුවර හැම කියලා තිබුණා මෙට්‍රික් ටන් ගණනාවක තියෙන කුණු සුද්ධ වෙනවා. ඒ කුණු නැවත වතාවක් අපි ප්‍රතිචක්‍රීකරණය කරමින් කාබනික පොහොර හදලා තමන්ගේ වැඩේට ගන්නවා. යාපනය ගත්තොත් යාපනයත් මේ වගේ පරිසර පද්ධතිය ගත්තොත් පරිසර පද්ධතිය සුද්ධ වෙනවා. පිළිවෙල වෙනවා. ඒ වගේම තමයි පිරිසුදු වෙනවා. ඒ අතරතුරේදී රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර නිර්මාණය කිරීම රටේ හැමතැනම පටන් ගන්න තියෙනවා. කහවලට වෙච්ච වැඩේ තමයි තියෙන්නේ දිනූෂ. දිනූෂම ඇවිල්ලා මෙතන පෝස්ටුවක් එක දවසක් කියවනවා. මෙන්න කොහාට කෑ ගහන්න විදියක් නැහැ මොනවාද කහ නැහැ කොකිස් වලට කහ නැහැ එහෙමම කියලා කතා කරලා දැන් අපි පිටරටට කහ පටන් යවන්න පටන් ගන්න තියෙනවා. මේ ප්‍රවෘත්ති දෙකම දිනූෂ වාර්තා කරා අවුරුද්දට කලින් එකක් වාර්තා කරා ඊට පස්සේ අවුරුද්දට පස්සේ අපි කහවලින් ස්වයං පෝෂිත වෙච්ච විදිය වාර්තා කරා. දැන් අපිට තියෙනෙත් එහෙමම දෙයක් තමයි රසායනික පොහොර වෙනුවෙන් ඔය මහින්දනාත් අලුත්ගමගේ ඇමතුමා වගේ අය රමේෂ් පත්‍ර ඇමතුමාලා වගේ අය මේ වෙනුවෙන් පෙනී සිටින එක ගැන අපිට හරි ආඩම්බරයි. මොකද රට නිවැරදි තැනට ගෙනියන්න සෞභාග්‍ය දැක්මානුව ඔවුන් කියපු දේවල් කරලා පෙන්නනවා. කියපු දේවල් නොකරොත් ඒ දේවලුත් අපි මෙතන ඒ විදිහටම ප්‍රකාශ කරනවා. හරි. එතකොට දැන් කෝටි 8000ක් අවුරුද්දකට පිටරට යනවා. ඒක රට ඇතුළේ ඉතුරු කරනවා. ඒක ගොවීන්ට දෙනවා කියනවා. අර කිව්වා වගේ කුණු ටික සුද්ධ වෙනවා, වැව් ටික පිළිසකර වෙනවා, වැව් ටික සුද්ධ වෙනවා. එපාද? එපා කියන අයත් ඉන්නවා. එහෙම නේද බුද්ධික ලංකාදීපේ එහෙම වාර්තාවකුත් තියෙනවා. ලංකාදීප පුවත්පතට යන්න පුළුවන් වෙයි මං හිතන්නේ ඇතුළු පිටුවක තමයි ඒ පුවත සඳහන් කර සිටින්නේ. ලංකාදීප ඇතුළු පිටුවක තියෙනවා පොදු ජනතා අරගල මර්දන හමුවේ අතහරින්නේ නැහැ කියලා. පොදු ජනතා අරගල මර්දන හමුවේ අතහරින්නේ නැහැ. මොකද මේ මර්දන කියලා කියන්නේ මම හිතන්නේ මේ කොවිඩ් මර්දනයේ හමුවේ පොදු ජනතාවට මගහරින්නේ නැහැ කියලා තමයි කියන්නේ. ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර දිසානායක සහෝදරයාගේ මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ මුදිතා දයානන්ද ලංකාදීප පුවත්පතට. මර්දනයට කවුරුවත් බිය වුවත් මර්දනයට කවුරුන් බිය වුවත් පොදු ජනතාවගේ සෑම අරගලයකටම නායකත්වය දීමට අප සූදානම්. ඒක අපේ වගකීමක්. අපේ මර්දනයක් හමුවේ අපේ කිසිදු මර්දනයක් හමුවේ මේ සියලු කිසිම දෙයක් අතාරින්නේ නැහැ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසිය කියලා සඳහන් කරලා තිනවා. ආණ්ඩුව පොහොර ඉල්ලා උද්ඝෝෂණය කළ ගොවීන් අත්අඩංගුවට අරන් මෙහෙමයි අද අනුර දිසානායක මහතාගේ කතාව තියෙන්නේ. එතුමා පැහැදිලි කරලා දෙනවා මේ ආණ්ඩුව යන විදිහේ තරම් හොඳ නැහැ. හැම වෙලාවකම ආණ්ඩුව කරන්න හදන්නේ රටට වැරදි දෙයක්. මේ වන විට රට පුරා සියලු ජන කණ්ඩායම් වල විරෝධතාවයක් හටගෙන තිබෙනවා. මේ ආණ්ඩුවට එරෙහිව නැගමින් තිබෙන මේ විරෝධතාවය අතර ගොවි ජනතාව, දීවර ජනතාව පමණක් නෙවෙයි විශ්වවිද්‍යාලවල පාසල්වල දරුවන් පවා තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරමින් සිටිනවා. ජීවත් වීමට නොහැකි වීම නිසා පොදු ජනතාව තමන්ගේ විරෝධය පළ කරමින් සිටිනවා කියලත් සඳහන් කරලා තිනවා. ගොවි ජනතාවට තමයි අද විශේෂයෙන්ම පාරට බැහැලා කෑ ගහන්න වෙලා තියෙන්නේ කියලා අනුර කුමාර දිසානායක සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ජාතික ජනබලවේගයේ නායකයා ප්‍රකාශ කරලා තියෙනවා. පොදු ජනතා අරගලයට තමයි ඔවුන් මේ පාරට බැස්සේ කියලා කියද්දී අද විරෝධතාවලින්ම රටක් හදන්න පුළුවන්ද කියන ලිපිය ශාමින්ද වත්තේගෙදරගේ කියවලා බලන්න වටිනවා. මේක සියලු දෙනා මේ උද්ඝෝෂණ වලට යන එන සියලු දෙනා එක පැත්තකින් ඔහු කියනවා ජීවන අරගලයේ සෞඛ්‍ය අංශයට පමණක්ම නොවේ. ජීවත් වීම පහසු නැත. දිනපතා අත්‍යවශ්‍ය දේ මිල වැඩි වෙමින් තිබේ. හැබැයි මේක සෞඛ්‍ය අංශ වලට පමණක් සීමා වෙලා නැහැ. මෙරට සේවය කරන සෞඛ්‍ය අංශයට අදාළ සියලුම දෙනාට මේකී කළු පැල්ලම අදාළ නැත. එහෙත් එක්තරා කණ්ඩායමක් සංවිධානාත්මකව ගෙන යන පියවර විශාල කැළඹිල්ලකි. විශාල කැළලකි. නයිටින්ගේල් දිවුරුමෙහි නැත. හිපොක්‍රටිස් ප්‍රඥප්තිය නිර්දය ලෙස නොසලකා හැර තිබේ. කිසිම සමාවක් ඉල්ලන්නට අයිතියක් නැති තැනකට පත්වීම ගැන අනුකම්පාව පළ කළ යුතුය. මේ විදිහට දැන් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ පොදු ජන අරගලවලට Taman මූලිකත්වයේ නායකත්වය දෙනවා කියලා. එක පැත්තකින් තමයි මේ දවස්වල තියෙන ඔය සෞඛ්‍ය අරගලය, අනෙක් පැත්තෙන් ගත්තාම ගොවි උද්ඝෝෂණ. මෙන්න ශාමින්ද වත්තේගෙදර තවදුරටත් කියනවා එක පැත්තකින් සෞඛ්‍ය අංශ අරගල කරන අතරවාරයේ රසායනික පොහොර හිඟේ ගැන විශාල ජනමතයකි. සමාජ දුරස්වභාවයේ නොසලකා පාරට බැස විරෝධතා පළ කරන බව පෙනේ. මේ විරෝධතාවල අවසානය කුමක්ද? සංවේදීව ප්‍රශ්නයක් සාකච්ඡා කළ නොහැකි ජන සමාජයක පරිණත භාවයක් නැත.
ප්‍රතිපත්ති තීරණ ගැන සමාජ මට්ටමින් කතා කළ යුතු නමුත් අද කතා කරන්නේ මාධ්‍යවලටය. අදහස් ඇවිලීමෙන් රටට හොඳක් අපේක්ෂා කරනවා නම් එය මුලාවකි. අදහස් ඇවිලීමෙන් රටට හොඳක් කරන්නට අපේක්ෂා කරන්නේ නම් එය වරදකි. ප්‍රශ්න අවුලුවා ආණ්ඩුව පෙරලීමෙන් බලය ගන්නා පාර්ශවයට මේ ප්‍රශ්න සමගම ඉදිරියට යන්නට සිදුවන බව අමතක කළ යුතු නැත. ඉතිහාසයේ ප්‍රශ්න අවුලුවා තිබේ. හැබැයි ඒ ප්‍රශ්න ඇවුලුවෙන් පස්සේ ඒ ප්‍රශ්න එක්කම තමයි ප්‍රශ්න අවුලුවන අයට අනාගතයේදී ගමන් කරන්න වෙන්නේ. ඒ නිසා විරෝධතාවලින් රටක් හදන්න පුළුවන්ද? උත්තරේ හොයන්න ආයි අමාරු වෙන්න දෙයක් නැහැ. උත්තරේ මේ ශාමින්ද වත්තකෙදිරගේ ලිපියම කියනවා. නිසා තමයි විපක්ෂයකට උනත් ප්‍රබුද්ධව මේ ගැටලු දිහා බලන්න තිබුණා. මේ පොහොර පිළිබඳ ගැටලුවේදී පටලවා ගන්න නැතුව හරියට පරිසරයට රටට අනාගතයට ආදරය කරන පක්ෂයක් විදිහට ඉදිරියට එන්න තිබුණා. ඒ අවස්ථාවත් ඒ කියන්නේ ප්‍රබුද්ධ පක්ෂයක් කියලා පෙනී සිටින්න තිබිච්ච ඒ අවස්ථාවත් මගහැරුණා. අද ලංකාදීප පුවත්පත වාර්තා කරපු තවත් පුවත් කිහිපයකට යන්න සූදානම්. ඔන්ලයින් විසඳුමට රටපුරා සම්පත් මධ්‍යස්ථාන 2096ක් කියලා මහාචාර්ය ජී.එල්. පීරිස් අධ්‍යාපන අමාත්‍යතුමාගේ ප්‍රකාශය. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දුරස්ථ හා මාර්ග ක්‍රම හරහා අධ්‍යාපන ලබන පාසල් දරුවන්ට මතුවැති ප්‍රායෝගික ගැටලු සඳහා පිළියමක් ලෙස රටපුරා සම්පත් මධ්‍යස්ථාන 2096ක් පෙරේදා සිට කියන 5 වෙනිදා ඉඳලා විවෘත කිරීමට ආරම්භ කරා. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මතුගම ප්‍රදේශයේ පැවති පාසල් කිහිපයකටත් මේ බලන්න ගියා. සංජීව ඉදිරිමාන මන්ත්‍රීවරයා සහ පියාල නිශාන්ත අමාත්‍යවරයා මේ සංවිධානය කළ තිබුණ මතුගම ප්‍රදේශයේ තැන් කිහිපයකටම හරියටම ඔන්ලයින් වැඩ කටයුතු කරන්න හැකියාව ලැබිලා තිබුණේ නැහැ. අද පුවත්පත වාර්තා කරන්නේ එම තොරතුරු. අමාත්‍යවරයා මතුගම දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලය සහ මතුගම ඕමන්ත ජනපද කනිෂ්ඨ විද්‍යාලයේ ස්ථාපිත කරන සම්පත් මධ්‍යස්ථාන විවෘත කරමින් තමයි විශේෂ ප්‍රකාශයක් කරේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ පරිගණක ටැබ් යන්ත්‍ර, ලැප්ටොප් පරිගණක, අන්තර්ජාල පහසුකම් ඇතුළු දුරස්ථ මාර්ගගත අධ්‍යාපන සියල්ල ලබා දීමට කටයුතු කරලා තියෙනවා කියලා මෙහිදී සඳහන් කරනවා. මතුගම ඒ රාජකාරිය සිදු කරන අතරතුරේදී තවත් පුවතක් දැන් මේ සංවිධානය කළ තිබෙන සංජීව ඉදිරිමාන මන්ත්‍රීවරයා එතුමා තමයි කළුතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා. ඒ වගේම තමයි පී.එල්. නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයාත් කළුතර දිස්ත්‍රික්කයේ කළුතර විතරක් නෙවෙයි දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි සම්පත් මධ්‍යස්ථාන 2096ක් නිර්මාණය කරලා තිනවා. මීට අමතරව මේ මාර්ගගත ක්‍රමය ඊට අමතරව දුරස්ථ අධ්‍යාපන ක්‍රමයේ යටතේ රූපවාහිනී නාලිකා යොදාගෙන අධ්‍යාපනය ලබා දීමටත් කටයුතු සංවිධානය වෙමින් පවතිනවා. මේ අතරතුරේදී තවත් ඒ පුවතට යන්න බුද්ධිකෝ ඊළඟ පුවතට යන්න කලින් දැන් ජී.එල්. පීරිස් ඇමතුමාගේ මූලිකත්වයෙන් ඔහොම ව්‍යාපෘතියක් ආරම්භ වෙද්දී අවශ්‍ය වුවහොත් අධ්‍යාපන කටයුතු වලට නාලිකා පවරා ගන්නවා කියලා කැබිනට් සමමාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහත්මිය ඊයේ සඳහන් කරා. කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී රටපුරා ක්‍රියාත්මක චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා ඇතුළු සියලුම රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා භාවිත කරන සංඛ්‍යාත ඒවා රජයට අයිති නිසා අවශ්‍යතාව මත ඒවා පවරගෙන පාසල් අධ්‍යාපන කටයුතු නොමිලේ සහ විධිමත් ක්‍රමවේදයක් යටතේ කඩිනමින් ආරම්භ කරන බව රමේෂ් පතිරණ මහත්මයා සඳහන් කර සිටියා. මේක ඉතාම අත්‍යවශ්‍ය මොහොතක්. මොකද දන්නවද? දැන් මේ වෙනකොට ආනයනය කිරීම සඳහා යම් සීමා පැනවීමත් එක්ක ජංගම දුරකථන වල මිල, ස්මාර්ට්ෆෝන් වල මිල වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ හංගගෙන තියෙනවා. ඒ නිසා දැන් අර කොහොම හරි ෆෝන් එකක් ගන්නවා. අපි ගිය සතියේ වාර්තා කරා මේ වැලිගොඩ දාලා ෆෝන් එකක් ගන්න පොඩි දරුවෙක් ගැන. මේ දරුවන්ට ජංගම දුරකථන, ලැප්ටොප් වගේ නැත්නම් පරිගණක මේවා අවශ්‍ය මොහොතක දැන් ඒවා හංගල මිල වැඩි වෙලා තිනවා. මේක ගැනත් ඔය අධ්‍යාපන අමාත්‍යාංශ ලොකු මහත්තුරුන්ගේ අවධානය යොමු වෙන්න ඕනේ කියලා අපි හිතන්නේ. අද ලංකාදීප පුවත්පත වාර්තා කරන තවත් ප්‍රවෘත්තියක් බැසිල් යුද ජයග්‍රහණයේත් ප්‍රබල කොටස්කරුවෙක් කියලා සංජීව ඉදිරිමාන මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය. ඒ වගේම තමයි බැසිල් මැතිසභේට ආවට ආණ්ඩුවේ ඩොලර් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියලා ලක්ෂ්මන් කිරියල් මහත්මයාගේ ප්‍රකාශය. මේ දෙකම අද අපි ඔබ වෙනුවෙන් කියන්න සූදානම්. ලක්ෂ්මන් කිරියල් මහත්මයා කියනවා බැසිල් මැතිසභේට ආවට ආණ්ඩුවේ ඩොලර් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. රජයට ඇත්තේ ඩොලර් ප්‍රශ්නයක් බැවින් බැසිල් රාජපක්ෂ මන්ත්‍රී පාර්ලිමේන්තුවට පැමිණීමෙන් එය නොසිතන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමෙන් පමණක් මෙම ගැටලුව විසඳාගත හැකි බවත් විපක්ෂීය ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රකාශ කරා කියලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයෙන් මුදල් ලබා ගැනීමේදී අපි ඔවුන් කියන දේවල් වලට එකඟ වෙලා රටේ තියෙන ස්වෛරීත්වය බිඳ ගන්න බෑ, නැත්නම් රටේ තියෙන අයිතිය නැති කරගන්න බෑ කියන එක ඊයේ දවසේදී ප්‍රකාශ කරා අජිත් නිමල් කබ්‍රල් රාජ්‍ය අමාත්‍යවරයා. සංජීව ඉදිරිමාන මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා බැසිල් යුද ජයග්‍රහණයේ ප්‍රබල කොටස්කරුවෙක්. ඉන්දිකා රාමනායක මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ නිර්මල කොඩිතුවක්කු සමග. ඓතිහාසික ජයග්‍රහණයේදී බැසිල් රාජපක්ෂ මහතා ඉතාමත්ම තීරණාත්මක වගකීමක් දරුවා.
යුද්ධයේ තීරණාත්මක අවස්ථාවේදී ඔහු කලාපීය බලවතාගේ සාධකයේ මැනවින් කළමනාකරණය කරමින් රට ඓතිහාසික ජයග්‍රහණයක් ලැබූ බවද හෙතෙම කියා සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව ඉදිරිමාන මහතා 6 වෙනිදා පැවැතුණු මාධ්‍ය සාකච්ඡාවක තමයි මේ බව ප්‍රකාශ කළ සිටියේ. ආණ්ඩුවක් වශයෙන් LTTE ත්‍රස්තවාදය අවසන් කිරීමේ රටට සාමය උදා කර දුන් බවත් ඓතිහාසික ජයග්‍රහණයේදී බසිල් රාජපක්ෂ මහතා ඉතාමත්ම තීරණාත්මක කටයුතු කළ බවත් සඳහන් කරමින් ඒ විතරක් නෙවෙයි ආර්ථිකය හසුරවන්න දැනට තියෙන හොඳම උත්තරය තමයි බසිල් රාජපක්ෂ කියන කාරණාව අද දවසේදී සංජීව ඉදිරිමාන මන්ත්‍රීවරයාත් ප්‍රකාශ කරලා තියෙනවා. දැන් කෝච්චි එක එහෙම එන්ජින් එක හරවන්න ඕන වුණාම ටර්න් ටේබල් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ හැරවුම් වේදිකා කියලා. එහෙම ගිහිල්ලා ගාල්ලට එහෙම ගියා පස්සේ සමහරවිට අනිත් පැත්තට හරවලා ගන්න ඕනේ. ගාල්ලේ ටර්න් ටේබල් එකක් නැහැ. දුම්රියේ එන්ජින් හැරවුම් වේදිකා ආනයනය අත්හිටුවන්නට අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා උපදෙස් දීලා තිබෙනවා. ඒ ෆස්ලම් වාර්තාකරණයේ අරුණ පුවත්පතට. මොකද ඉන්දියාවේ ඉඳලා ආනයනය කර තියෙන M11 වර්ගය අර පහුගිය කාලේ ගෙන්වන්නේ කහපාට එන්ජිම ඒවත් දඩ එන්ජින් හරිද? ඒ එන්ජින් බර වැඩියයි කියමින් මේ වේදිකා ගෙන්වීමට සැලසුම් කර තිබෙන අතර ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ දුම්රිය යාන්ත්‍රික උප දෙපාර්තමේන්තුව මගින්. ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව රුපියල් කෝටි ගණනක් වැය කරමින් ගෙන්වීමට සූදානම් කර තිබූ මේ දුම්රිය එන්ජින් හැරවුම් වේදිකා කිහිපයක් ආනයනය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නියෝගය මත අත්හිටුවා තිබෙනවා. මේක මුදල් අපතහැරීමක් බවත් M11 වර්ගයේ එන්ජින් ගෙන්වන්න කලින් තමයි තාක්ෂණික පරීක්ෂාවක් කළා. ඒ වගකීම ගන්න ඕනකම තිබුණේ. එහෙම නැත්නම් ඒ තාක්ෂණික පරීක්ෂාව සිදු කරන්න ඕන ඉංජිනේරුවන් අතින් දුම්රිය ඉංජිනේරුවන් අතරින් ඒව කරන්නේ නැතුව ඉන්දියාවෙන් අර M11 එන්ජින් ගෙනාවා. ඒවා බර වැඩි කියනවා. ඒවා මේ පාරවල් වල දුවන්න බෑ, රේල් පාරවල් වල දුවන්න බෑ කියනවා. ටර්න් ටේබල් ගේන්න හදද්දී අගමැතිතුමා කියලා තිනවා ගෙන්නන්න එපා මේක අනවශ්‍ය මුදල් නාස්තියක් කියලා. අපි සූදානම් දිනමෙන පුවත්පතට යන දිනමෙන පුවත්පතේ වාර්තාව විදේශ වෛද්‍ය උපාධියට සුදුසුකම් ඇත්තවුන්ට අසාධාරණයක් වේ නම් සාධාරණ ඉටු කරන්න කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා. මහින්ද අලුත්ගෙදර මේ වාර්තාව ඉදිරිපත් කරන්න වෛද්‍ය උපාධිය සඳහා විදේශ අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍යයන්ට අසාධාරණයක් සිදු ඇතනම් ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලා පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍යනේ පවිත්‍ර දෙවි වන්‍යාරච්චි මහත්මයාට උපදෙස් දීලා තියෙනවා. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් රුසියානු බෙර්ලුස් රහ චීන විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධිය සඳහා සුදුසුකම් සපුරෝ ශිෂ්‍යයන්ට වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැති වීම නිසා සිදුව ඇති අසාධාරණ සම්බන්ධයෙන් පෙරේදා පැවති කැබිනට් සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළා කියලත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ගුරු හෙද උපාධියට පනත සංශෝධනය වෙයි කියලත් වාර්තාවක් දිනමෙන පුවත්පත වාර්තා කරනවා. ගුරු හෙද උපාධියට පනත සංශෝධනය වෙයි. මහින්ද අලුත්ගෙදර මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ශ්‍රී ලංකාවේ ගුරු පුහුණු විශ්වවිද්‍යාල සහ හෙද පුහුණු විශ්වවිද්‍යාල වෙනුවෙන් පනත සංශෝධනය කිරීමට රජය තීරණය කරලා තියෙනවා කියන වාර්තාවත් දිනමෙන පුවත්පත අද වාර්තා කරලා තියෙනවා. පළාත් පාලන සේවකයෝ ලොකු ප්‍රමාණයක් ස්ථිර කරන්න යනවා නේද? පළාත් පාලන ආයතන වල අනියම් කොන්ත්‍රාත් සේවකයන් 8000ක් ස්ථිර සේවයට අරගෙන එන්නට කටයුතු කිරීමට සංවිධානය කරලා තියෙනවා. මහින්ද අලුත්ගෙදර මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. පළාත් පාලන ආයතනයේ සේවය කරන අනියම් දෛනික හා කොන්ත්‍රාත් සේවකයන් 8000ක් කඩනමින් ස්ථිර කිරීමට රජය තීරණය කරලා තියෙනවා. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව පළාත් පාලන ආයතනයේ සේවය කරනු ලබන අනියම් දෛනික හා කොන්ත්‍රාත් සේවකයන්ට කඩිනමින් ස්ථිර කරමින් ඔවුන්ට සේවාව ලබා දීමට කටයුතු කරන ලෙස දන්වා තිබෙනවා. ඒ වගේම තමයි දැනට පළාත් පාලන ආයතන වල අනියම් හා දෛනික කොන්ත්‍රාත් පදනමෙන් 8000ක් පමණ දෙනා සේවය කරන අතර අගමැතිවරයා සහ තමා අතර පැවති සාකච්ඡාවකදී මේ පිරිස කඩිනමින් ස්ථිර කර ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස තමාට උපදෙස් දුන්න බවද ඇමතිවරයා සඳහන් කරලා තිනවා කියලත් සඳහන් කරලා තියෙනවා. මේ පිළිබඳව අද දිනමින වාර්තාව එලෙසයි. පත්තිනි අම්මට සලඹ ආරක්ෂා කරගන්න පුළුවන් වුණාට පහන කුකුල එහෙම නැත්නම් කුකුල පහන ආරක්ෂා කරගන්න බැරි වුණා කියලා අද සුරංග රාජනායක ගම්පොළේ ඉඳලා උත්ප්‍රාසාත්මක ප්‍රවෘත්තියක් මේ වාර්තා කරන්නේ. පත්තිනි දේවාලයෙන් කුකුල පහන පන්නා 4000කට විකුණලා පහන 11000 මිල 4000කට විකුණලා කුඩුලෝලිය අත්අඩංගුවට කියලා කියද්දි අද එහෙම පුවත් අතරේ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එතුමා අභාව ප්‍රාප්ත වූ පුවත අද වාර්තා කර සිටිනවා. මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතාගේ අභාව වෙනුවෙන් අපි පත්‍රමීන්තුවෙත් සංවේගය පළ කර සිටිනවා. ඒ අතරේ මේ ජූලි මාසයේ 7 වෙනිදා HR ජෝතිපාල මතකය සොයා යන දවසක්. අද දිවයින පුවත්පතට ලිපියක් ලියනවා ප්‍රේමදාස තෙලිකෝරල කටුබැද්දේ සිට HR ජෝතිපාල සොයා ගැනීම කියලා. මේ ලිපිය කියවන්න වෙලාවක් නැහැ. හැබැයි ඔබ මේ ලිපිය හොයාගෙන කියවන්න.
ජනප්‍රිය ගායක GSP රාණි පෙරේරාගේ විවාහය ලියාපදිංචි 1953 පෙබරවාරි 17 වන දින පුවත්පත් කලාවේදී සිසිර කුමාර මානකාරච්චිගේ නුගේගොඩ නිවසේදී සිදු වුණා. එහි ප්‍රීතිය නිමිත්තෙන් සංගීත සාජ්‍යයක් තිබුණා. මේ සංගීත සන්ධ්‍යාවේ සංගීත මෙහෙයුවේ ආර්.ඒ. චන්ද්‍රසේනයන් විසින් රාණිගේ අතගත් ඇන්ටන් පෙරේරා මරදානයේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් වන අතර මරදානයේම සිටි චන්ද්‍රසේන ඔහුගේ සමීපතම මිතුරෙක් විය. මේ සංගීත සන්ධ්‍යාවට ඇන්ටන් පෙරේරා විසින් මරදානයේ ප්‍රසිද්ධ පුද්ගලයෙකුට ආරාධනා කර තිබූ අතර ඒ පුද්ගලයා සමග අවුරුදු 16ක විතර කොල්ලෙකුත් ඇවිත් හිටියා. මේ කොල්ල තමයි හදවත රත්තරන් ජෝති කියලා මිනිස්සු කියන එහෙම නැත්නම් HR ජෝතිපාල HR ජෝතිපාල සොයා ගියමි සොයා යන්න ඒ ලිපිය තියෙනවා අද බදාදා තිරේකේ දිවෙන පුවත්පතේ. හදවත රත්තරන් කොල්ල අපිට පස්සේ යන්න පුළුවන්ද කාටුන් වලට? කාටුන් වලට යන්න පුළුවන්. ඔව් කාටුන් වලට යන්න කලින් කාටුන් බලනවනේ. අද මේ රුවන් තරස් ශ්‍රී ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨ කාටුන් නිර්මාණකරුවෙක් ඔහු හොඳ සිත්තරෙක්. ඔහු විශේෂ ලිපියක් ලියනවා කාටුන් කියවීම කියලා. අපි කාටුන් බලනවනේ කාටුන් කියවන්න නෙවෙයි කාටුන් බලන්න නෙවෙයි කාටුන් කියවන්න පුළුවන්. චින්තනයේ නිදහස වෙනින් සොකරාව් ත්‍යාග සකාරෝ ත්‍යාගය නිදහස් චින්තනයේ ආලෝකයේ ඩේවිඩ් ලෙවින්ගේ කාටුන් එකක් උපුටා දක්වමින් කාටුන් කියවීම කියන විෂය පිළිබඳව ඔහු ලියනවා ලිපියක්. ඒකත් කියවලා බලන්න කියලා අපි ආරාධනා කරනවා. අපි සූදානම් විරාමයකට යන්න. විරාමයෙන් පස්සේ සූදානම් කාටුන් සහ කවි කියවන්න. පෙට්‍රල් හිඟයක් ඇතිවීමේ කිසිදු අවදානමක් නැහැ කියලා බලක් ශක්තිය අමාත්‍යාංශය අද පුවත්පතට කියලා තියෙනවා. පෙට්‍රල් හිඟයකුත් ඇති වෙනවා කියලා දැන් ඔන්න මවල පෙන්වන්න හදනවා. එතකොට පෝලිං ගහේ ඉඳීනේ තෙල් ගහ ගන්න. එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේ ඔක්කොම මිනිස්සු බය කරන්න කරන වැඩ කියලායි සඳහන් කරන්නේ. අපිට ඒව අවුලක් නෑ. අපි මේ නැව් වෙනකම් බලන් හිටියා. ඒක කාලයක්. අද කාටුන් ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත පොහොර වෙන්නේ කාටද සර්? ගොවින්ටනේ. ගොවින්ටනේ එහෙමනේ කියන්නේ. ඔව්. නෑ. ඒගොල්ලෝ කියන්නේ JVP එකට. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත කියන්නේ දිනමිනු පුවත්පත පොහොර වෙන්නේ කාටද සර්? ගොවින්ටනි කියලා කිව්වා නෑ JVP එකට. පංකජ රුවින්දගේ සරදම ලංකා දෙබුවත්පතේ පොකට් කාටුන් එක කැටගොඩ ඉල්ලාස් වෙලාලු. එහෙනම් ඉන්ධන අඩු කරන්න කැටගොඩක් දායක වෙනවා. ඕකයි තත්ත්වය. අනුරාධ තමයි දිවයින පුවත්පතට ඕකයි තත්ත්වය ලියන්නේ. කාර්යවසම් සාගර තම ජව පෙන්නා ගම්මන් පිලට ආයෙත් ලාවට බැන්නා. එය ඇහිලා සජිත් හදවත කුළු ගන්නා ටොෆියක් ඔහුට හිත සන්තෝෂෙට දුන්නා. ජනතාව සෞඛ්‍ය නීති රීති රකින්නේ නැත්තේ ඇයි කියන හේතුව එළිදරව් වෙනවා කියලා තමයි හුරේරා කියන්නේ. හසන්ත විජේනායකගේ හුරේරා පොකට් කාටුන් එක කොරෝනා පනති වගන්ති 4ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිලු. ජනතාව කොරෝනා නීති පිළිපදින්නේ නැත්තේ ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන නිසා වෙන්නේ නැති සර්. අංජනගේ කාටුන් දිනවෙන පුවත්පතටයි අංජන කාටුන් නිර්මාණය කරන්නේ. මේ අංජනගේ කාටුන් එජාපය පිරිසුදුලා ආවොත් බාර ගන්නවා කියලා රංජිත් බණ්ඩුම් බණ්ඩාර කියනවා. නාල එන්න කියලයි මේ නොකිය කියන්නේ. MD විරරත්නගේ පොකට් කාටුන් එක මව්බිම් පුවත්පතේ මරිසිපාල රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාරියට ගිනි ඇවිලිලාලු. ලැව්ගින්නක්ද දන්නේ නැහැ. ගිනි තියලද ගිනි අරගෙනද ගිනි ඇවිලිලාද කාටුන් ඇඳලා විතරක් මේක යටපත් කරන්නත් බෑ. දවසේ පද 4 විදුර අබේනායකගේ දුවපැන සලෙලු දන පැටලෙති අනගදැලේ ඉවකොට මස් රසට පහසට දුවති රැලේ මව දුව තබන විට සයිබර් වෙළඳ පොලේ තව පෝට් සිටි ඇයි මේ රටට මලේ. ඇත්ත නැත්ත කවි දෙකක් තියෙනවා. රටේ මුල්ලේ මුදන් නායක දිනවෙනට එළියන්නේ මේ කවි. කොරෝනා මඩින සැලසුම් අහක තියා සුව අංශයේ නොයෙකුත් අය වැඩට නොයා වර්ජන කරති රටවාසීන් නොසැතුනියා රෝගී අය තැවෙති දුක දෙවියනට කියා සැලසුණු බලා සිට හෙද ගැටලුවට ඉඩක් තව කට්ටියක් වර්ජනයේ පුදුම වැඩක් වෙන කිසි තැනක නැත මේ වැනි කරුම හඬක් මේ වර්ජනත් කොවිඩ් වැනි නපුරු ලෙඩක්. අද මොබිල් පුවත්පතේ කාටුන් එක තියෙනවා ආණ්ඩුව හැල්ලු කරන මැති ඇමතුරුන්ට යන්න දොර විවෘතයි. වෙනද නම් අගමැතිතුමාගේ ගාව තිබුණේ නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයා ගාව තුනේ සැලුම් දොරක්. දැන් දොර ගලවලම දාලා ආණ්ඩුව හැල්ලු කරන මැති ඇමතුරු ඉන්න නම් යන්න පුළුවන්. ගජමන් ඕනගේ ගිනි කසයෙන් වැඩසටහන අවසන් කරන්න සූදානම්. එකතැන නතර වී ඇති රටවල් පෙරට අරගෙන යන්න එක සරණක් ඇත දැනට. එරෙහිව කොරෝනාට කාටත් වන පිහිට වැදගත් වැන්දත් කමක් නැත එන්නත් දෙවියන්ට. වැන්දත් කමක් නැත එන්නත් දෙවියන්ට. ඊයේ ගිහිල්ලා එන්නත් දෙවියන්ට වැන්දලා.
ලැම්ඩා ඇල්ෆා ඩෙල්ටා මේ මොකක් වුණත් කමක් නැහැ මූණු ආවරණ පළදින්න සමාජ දුරස් ස්වභාවය තියාගන්න කියලා තමයි කියන්නේ. අපි ගිහිල්ලා නම් පරිස්සමෙන් ඉන්න ශක්තිමත් වෙන්න නම් අවබෝධයෙන් අවධානයෙන් සිටිය යුතුමයි. ගිහිල්ලා